නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඡන්ද චිත්ත විරිය විමර්ශා යන මේ සතර ඉරිදිපාදයන් පුරුදු පුහුණු කරගන්නේ කොහොමද කියන කරුණ තමයි මේ ඉරිදිපාද භාවනා වැඩසටහන් මාලාවේදී සිදුවන්නේ, අපි කතා කරන්නේ. ඒ වගේම එහිදී ඒ ඉරිදිපාදයන් දියුණු කරගනිමින් ඒ ඉරිදීන් වලට සිත යොමු කරවන්නේ කොහොමද කියන කරුණත් සාකච්ඡා කරනවා. දැන් මේ වන විට ඔබ ඉරිදිපාදයන් වලට අදාළව ඉරිදිපාදයන් දියුණු කර ගැනීමේදී ඉරිදිපාද විභංග සූත්‍රය ඉරිදිපාද සංයුක්තයේ සංයුත්ත නිකාය පස්වන පොත් වහන්සේගේ දෙවෙනි කොටසේ තියෙන ඉරිදිපාද විභංගයේ විභංග සූත්‍රයේදී එහිදී ඔබ ඡන්ද චිත්ත විරිය විමර්ශනයට අදාළව අතිලීන අතිපග්ගහිත අජ්ජත් සංකිට්ත බහිද්දා වික්කිට්ත. ඒ ඡන්දය චිත්තේ විරිය විමර්ශනය කියන්නේ කුමක්ද කියන කරුණු ගැන අපි කතා කළා. ඒ වගේම ඔබට මතක ඇති ඒ අතිලීන අතිපග්ගහිත කියන ඒ කරුණු වලට යා නොදී සිත රැකගනිමින් ඒ භික්ෂුව පුරුදු කළ යුතුයි උතුමන් වහන්සේ කුමක්ද? ශ්‍රාවකින් වහන්සේ පච්චාපුර සංඥාව කියන එක. එතකොට පච්චාපුර සංඥාව අප සාකච්ඡා කළා. එහිදී පච්චාපුර සංඥාවට මුලින්ම අයිති වෙනවා කි යථාපුරේ තථා පච්චා යථා පච්චා තථා පුරේ. පෙරවරුවේ යම්සේද පස්වරුවේ තෙලසේ, පස්වරුවේ යම්සේද පෙරවරුවේ තෙලසේ ආදී විදිහට. ඊළඟට පච්චාපුරේ සංඥාවට යථා අධෝ තථා උද්ධං යථා උද්ධං තථා අධෝ. යටිකය යම්සේද උඩුකය එලෙසේ, උඩුකය යම්සේද යටිකය එලෙසේ සම්බන්ධයෙන් කතා කරමින් තමයි සිටින්නේ. ඒ වගේම ඊළඟට තියෙනවා පච්චාපුරේ සංඥාවටම යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා. දහවල යම්සේද රයත් එසේමය, රාත්‍රියේ යම්සේද දහවලත් එසේමය කියන කරුණ. එතකොට එහිදී දෙවෙනි කරුණේදී අපි මේ කතා කරමින් සිටින්නේ යථාදෝ තථා උද්ධං යථා උද්ධං තථා අධෝ. යටිකය යම්සේද උඩුකය එලෙසේ, උඩුකය යම්සේද යටිකය එලෙසේ කියන කරුණ. එතකොට එහිදී භාගතුන් වහන්සේ විස්තර කරන්නේ මේ විභංග සූත්‍රයේදී අසුභ භාවනාව. එතකොට අසුභ භාවනාවේ අපි සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවට අදාළව අසුභ භාවනාව සාකච්ඡා කරමින් සිටින්නේ. ඒතර ඒ කොටස තමයි මෙතනත් විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාරන්නේ. ඒතර ඔබට මතක ඇති අසුභයේදී අසුභ භාවනාවේදී ඒ කායානුපස්සනාවේ මුලින් අර කිස්ලොම් නියදත් සමයේ සමත කොටසට අයිති. ඒතර විදර්ශනා කොටස තමයි අපි සාකච්ඡා කරමින් ඒ සම්බන්ධයෙන් අයිති කොටස. එතකොට එහිදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඔබට මතක ඇති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති,
සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කියන්නේ සමුදය කියලා කිව්ව හට ගැනීම, වය ධම්ම කියලා කියන්නේ නැතිවීම කියන කරුණ. සමුදය ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙතිස් කුණපයෙන් සමන්විත වූ මේ කය හටගන්න හේතුනේ කුමක්ද? ඒ සමුදය හේතුව, හට ගැනීමට හේතුව. ඊට පස්සේ වය නැතිවීම. ඒ කියන්නේ දෙතිස් කුණපයෙන් සමන්විත සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙතිස් කුණපයෙන් සමන්විත මේ රූපය හටගන්න හේතුව, නැතිවීමට හේතුව. එතකොට මෙතනදී සතිපට්ඨාන සූත්‍රයේදී මෙතනදී විස්තර කරන්නේ භාගතුන් වහන්සේ ඔබට මතක ඇති අසුභ භාවනාව විස්තර කරන ආහාර සමුදයෝ රූප සමුදයෝ, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. ආහාර. එතකොට එහිදී අපි ආහාර කියන්නේ කොමක්ද කියන එක ගැන තමයි සාකච්ඡා කළේ. ආහාර කියලා කිව්වේ ඔබට මතක ඇති. එතකොට ඒ සඳහා ලස්සන දේශනාවක් තියෙනවා. අත්තිරාග සූත්‍රය සංයුත්ත නිකායේ දෙවනි පොත් වහන්සේගේ තියෙන. එතකොට එහිදී ආහාරවලට කිව්වේ සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්‍රහය. උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත්, තිතියා පැවැත්ම පිණිසත්, උපතක් කරා යන සත්වයාට අනුග්‍රහය පිණිසත් තමයි මේ ආහාර හේතු වන්නේ කියන කරුණ. ආහාර කියන එකේ තේරුම කියන එක අපි කලින් වැඩසටහන වල සාකච්ඡා කළා. ඒක මේ කලින් වැඩසටහන වල සාරාංශය මතක් කරමින් තමයි ඒ කියන්නේ මොකක්ද කියන එක අපි විස්තරව එකින් එක වැඩසටහනේදී සාකච්ඡා කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ආහාර සතරක් තියෙනවා. ඒ ආහාර සතර ඔබට මතක ඇති. සියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය වශයෙන්. එතකොට මේ ආහාර සතර මුල් කරගැනීමෙන් තමයි සතර මහා ධාතුන්ගේ පැවැත්ම රූපය. ඒ රූපය කියලා තියෙන සතර මහා ධාතු වල එකින් එකට තියෙන්නේ මේ දෙතිස් කුණපයක්. පඨවි ධාතුවට අයිති දෙතිස් කුණපේ පඨවි කොටස වෙනම තියෙනවා. දෙතිස් කුණපේ ආපෝ කොටස වෙනම තියෙනවා. තේජෝ කොටසක් රූපයට අදාළ වෙනම තියෙනවා. වායෝ කොටසක් වෙනම තියෙනවා. ඒක තමයි සතර මහා ධාතුන්ගේ පැවැත්විච්ච දේ. ඒක තමයි දැන් මේ අසුභ භාවනාවේදී සාකච්ඡා කරන්නේ. නැත්නම් ධාතු මනසිකාරයේදී විස්තර කරන්නේ. ඒකට සමත කොටස. ඒතර ආන්නේ දෙතිස් කුණපය සතර මහා ධාතුන් හටගත්තේ රූපේ හටගන්නන්න හේතුව ආහාර සමුදය. ඒ අන්න අත්තිරාග සූත්‍රය මුල් කරගනිමින් කොහොමද ආහාර ඇති කල්ලි මේ රූපේ හටගන්නේ? ආහාර නැතිවන කල්ලි කොහොමද රූපේ නිරුද්ධ වෙන්නේ කියන එක තමයි දැන් අප සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට එහිදීත් අපි කබලින්කාර ආහාරය මුල් කරගෙන රූපේ හටගන්නව ආකාරය තමයි සාකච්ඡා කළේ. ස්පර්ශයත් ඊට පස්සේ මනෝ සංචේතනාවත් විඥානයත් කියන කරුණු තුනම සාකච්ඡා කරන්න තියෙනවා. ඒතර අද අපි බලමු මේ කබලින්කාර ආහාරය සියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාරය. දැන් කබලින්කාර ආහාරයේ සියුම් හෝ ගොරෝසු කියන එක අපි කලින් වැඩසටහන විස්තර කරා මොකක්ද කියන එක. ඒතර එහිදී සසරේ පැවැත්මත් උපන් සත්වයාගේ පැවැත්මත් උපදින්න සිටින සත්වයාට පැවැත්ම පිණිස නැවත සකස් වෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කළා. මේකනේ ආහාර කියන වචනේ තේරුම කිව්වේ. ඒතර දැන් අපි කතා කරන්නේ ඒ කබලින්කාර ආහාරයේ වය ධම්මේ නැතිවීම. එතකොට කබලින්කාර ආහාරය නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වීමකට හේතු වෙනවා. නැතිවීමකට, වෙනසීමකට. හේතුඵල ධාමින් සකස් වූ සංකත ධර්මයකට අයිති වූ කියන එක. සංකත කියන වචනේ ඔබට මතක ඇති. සංකත කියලා කියන්නේ ඒ සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, පවතින දේ තුළ වෙනස් වීමක් තියෙනවා. එතකොට සංකතය කියලා කිව්වේ මේ ඇස කන නාසය දිව කය මන සංකත ධර්ම. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර වෙන පංච උපාදානස්කන්ධය. එතකොට මේ සංකතයේ ලක්ෂණ එහි කනේ දිවේ කය මනසේ තියෙනවා. රූපේ වේදනාවේ සංඥා සංඛාරේ විඥානේ තියෙන සංකතේ ලක්ෂණ තමයි අර කිව්වේ. උපාදෝ පඤ්ඤාය හට ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ ඇසේ හට ගැනීමක් තියෙනවා. රූපේ හට ගැනීමක් තියෙනවා. වේදනාවේ හට ගැනීමක් තියෙනවා. සංඥාවේ හට ගැනීමක් තියෙනවා. විඥානේ හට ගැනීමක් තියෙනවා. ඇසේ හට ගැනීමක් තියෙනවා. කනේ හට ගැනීමක් තියෙනවා. නාසයේ හට ගැනීමක් තියෙනවා. දිවේ හට ගැනීමක් ගැන තියෙනවා. හේතුවක්. කය හටගන්න හේතුවක් තියෙනවා.
මනස හටගන්න හේතුවක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති. වයෝ පඤ්ඤායති. නැතිවීමක්. ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ නැතිවීමක් තියෙනවා. වය ධම්මං. වයෝ නැතිවීමක්. ඊට පස්සේ රූපේ වේදනාවේ සංඥා සංඛාර විඤ්ඤාණ නැතිවීමක් තියෙනවා. ඊළඟ සංකතේ ලක්ෂණ පවතින දේ තුල වෙනස් වීමක් තියෙනවා. ඒ රූපේ වේදනාවේ සංඥා සංඛාරේ විඤ්ඤාණේ ඒ පවතින රූපේ වේදනාවේ සංඥා සංඛාරේ වෙනස් වීමක් තියෙන විඤ්ඤාණේ. ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ පවතින වෙනස් වීමක් තියෙනවා. එතකොට ඒ හට ගැනීම නැතිවීම පවතින දේ තුල වෙනස් වීම කියන්නේ සංකත ධර්මයට තමයි සංකතයක ලක්ෂණයට තමයි අපි කියන්නේ අනිත්‍ය කියන වචනේ තනි වචනයකින්. ඒ තමයි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නැති විලා යන ඇල්ම නිරුද්ධ වන විරාගය නොඇල්ම ඇතිවන කියලානේ විස්තර කරන්නේ. අනිත්‍ය කියන එකේ අනිත්‍ය කියන කරුණේ ලක්ෂණයන්නේ. කය ධම්ම වය ධම්ම කියලා කියන්නේ. විරාග ධම්ම නිරෝධ ධම්ම කියලා කියන්නේ. පොදුවේ සියල්ලට තමයි අනිත්‍යයි කියලා කියන්නේ. හේතුවේ හටගත්ත හේතු නැතිවෙන්නේ නැත වුණා. අනිත්‍යයි. එතකොට මේ දෙතිස් කුණපෙන් හටගත්ත මේ රූපේ හටගන්න හේතුව ආහාර සමුදය. ඒ සාකච්ඡා කළා. කබලින්කාරය මුල් කරගනිමින්. එතකොට ඔබට ඒ තමයි ඔන්න ආහාර කෙරෙහි අත්තිරාගෝ අත්ති නන්දි අත්ති තණ්හා පටිච්චසමුප්පාද විඥාන විරුල්ලං. විඥානේ එතන පිහිටනවා. විඥානේ වැඩෙනවා කියලා සාකච්ඡා කළා. එතකොට දැන් අන්න ආහාරය කෙරෙහි රාගේ නැත්තම් ඊට පස්සේ ආහාරය කෙරෙහි ආශාව නැත්තම් තණ්හාව නැත්තම් එතන විඥානේ පිහිටන්නේ වැඩින්නේ නෑ යන්නේ. කබලින්කාර ආහාරය ගැන වේවා ස්පර්ශ ආහාරය ගැන වේවා මනෝ සංචේතන ආහාරය ගැන වේවා විඥාන ආහාරය ගැන වේවා. ඒතර ආහාර සතර ගැනම එකින් එකට තියෙන කරුණ තමයි මේ හතර මුල් කරගෙන සාකච්ඡා කරන්නේ අපි. එතකොට කබලින්කාර ආහාරය ගැනත් විඥාන ආහාරය ගැනත් ස්පර්ශ ආහාරය ගැනත් මනෝ සංචේතන ආහාරය ගැනත් අන්න රාගේ නැත්තම් තණ්හාව නැත්තම් ආශාව නැත්තම් එතන විඥානීය පිහිටන්නේ විඥානේ වැඩෙන්නේ හිතනන්නේ. ඒතකොට ආශාව ත්‍රාගයේ තණ්හාව නැහැ කියලා කියන්නේ දැන් කබලින්කාර ආහාරය කියලා කියන්නේ දැන් අපි ගන්න බොන ආහාර ටිකනේ. කැම ටිකනේ අපි දැන් ඒ කෙරෙහි අපිට හිතේ තියෙන අපිට ආශාවක්. මේ විදිහට රසය පවත්වන්න මේ විදිහට තියෙන්න. ඒතකොට ආන්නේ වෙනකොට භාගතුන දේශනා කළේ කලින් වැඩසටහන අපි කතා කරේ. විඥානේ එතන පිහිටනවා. ඒ විඥානේ ලස්සනට විඥාණයෙන් කරන විශේෂයෙන් දැනගන්නවා කියන එකනේ. ඒ දැනගෙන විඳීමක් තුලින් විඳින දේ හඳුනාගෙන හඳුනා ගන්න දේ තුලින් තණ්හාව ඇති වෙන ආකාරය අපි සාකච්ඡා කළා. ඒතර දැනන්නේ නිරෝධය. එතකොට ඒ විඳින දේට විඥාණයෙන් කරන්නේ දැනගන්නවනේ. ඒ දැනගත්තා වූ දේට දැනගන්න දේ යන්නේ විඳිනවා. සැපයි දුකයි මධ්‍යස්ථයි කියලා වේදනාව. ඒ විඳින දේට අන්න හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නා වූ දේට අනුව චේතනාවක් පහළ වෙනවා. ඒ චේතනා පවත්වන්න තමයි අපිට ආශාව ඇති වෙන්නේ. ඒ ආශාව මුල් කරගෙන තමයි අර චේතනවන්න පවත්වන්න අපි ක්‍රියා කරන්නේ. කය වචන යොදා ගන්න. අනේ එතකොට කර්මය. එතකොට අන්නේ විදිහට තිබුණ නැත්නම් එතන විඥානයක් පැලවෙන්නේ නැහැ. විඥානයක් බැස ගන්න නැහැ කියන එක තමයි මේ කියන්නේ. කියන්නේ කර්මයක් කියන එකක් සකස්සුන් නැත්නම් විඥානයක් පැලවෙන්නේ නැහැ නේද? එතන බීජයේ ස්වභාවයක් නැහැනේ. විඥානය කියන්නේ බීජයක් නේ. බුදුරජාණන් වහන්සේ උපමා කළේ භාගතුන් වහන්සේ විඥානේ බීජයටයි. අපිට බීජයේ ස්වභාවය කොහොමද? පැලවෙන ස්වභාවය. බීජයක් කියන්නේ පැලවෙන ස්වභාවය උදයන්නේ. එතකොට පැලවෙන ස්වභාවයට උපකාර වෙනවා මේ බීජයක් හිටවන්න පැලවෙන්න මනාකොට පොළවත් වතුරත්. එතකොට විඥානයේ නැමැති බීජේ පොළොව වගේ තමයි කිව්ව භාගතුන රූපේ වේදනාව සංඥාව ඊට පස්සේ තණ්හාව භාගතුන දේශනා කළේ අන්න ජලය වගේ තණ්හා සීනේහෝ රූප වේදනා සංඥා සංඛාර කියන පොළවත් විඥානයෙන් නැති බීජයට
පොළවේ විඥානය නැමැති බීජයට අන්න තණ්හාව නැමැති වතුර එකතු වෙන. ඒක තමයි මේ වෙන්නේ. රාගයේ තිබුණොත් ආසාව තිබුණොත් කියලා කියන්නේ මේ. එතකොට අන්න එතන විඥානයේ පිහිටනවන්න නැවතන්න. විඥානයේ වැඩෙනවන්න. හරිනේ කතාව. බීජය අන්න පැලවෙනවා. එතකොට එහෙම වෙන්නේ නැති වුනහම භාගතුන් දේශනා කරන අන්න විඥානයේ පිහිටියෙත් නැහැ වැඩුණෙත් නැත්තම් අන්න එතන නාම රූපයන්ගේ බැස ගැනීමක් වෙන්නේ නැහැ. නාම රූපස අවක්ඛන්ති. බැස ගැනීම කියන කරුණ වෙන්නේ නැහැ කියනවා භාගතුන් වහන්සේ. ඒ විඥානීය කියන කරුණ නාම රූපයෙන් තොරව පවත්වන්න බෑනේ. ඒ විඥානීය කියන කරුණ නාම රූපයෙන් හටගන්නේ. ඔබට මතකයිනේ පංච උපාදානස්. ඒකයි මේ ධර්මයේ පින්වත්නි එකින් එක හැම කරුණකට සම්බන්ධ වෙන්නේ. අපිට පංච උපාදානස්කන්ධය මෙතෙන්ට අදාළ නැහැ වෙනස් කරන්න බෑ. පටිසමුපාදයේ සම්බන්ධයක් නැහැ. ආයතනයන්ගේ සම්බන්ධයක් නැහැ කියලා. මේ ආයතන ධාතු ස්කන්ධ ආහාර ওই විදිහට දෙදෙනානේ භාගතුන් වහන්සේගේ ධර්මයේ. ඒ භාගතුන් වහන්සේ තමයි විභජනීය කරන්නේ. මේ එකට තිබෙන දේ මේ සත්‍යයට තේරුම් ගන්න පිණිස මොකද ඒ කෙනෙක් සමහර කෙනෙකුට ප්‍රකට වෙන්නේ ආයතන පැත්තෙන්. සමහර කෙනෙකුට ආහාර වශයෙන්, සමහර කෙනෙකුට ධාතු, සමහර කෙනෙකුට පටිච්චසමුපාද වශයෙන්. අතන ඒ ඔහුට ප්‍රකට වෙන ආකාරයෙන් තමයි ඔහු අවබෝධයක් කරා යන්නේ. ඒ අවබෝධය කරා යනකොට කෙනෙකුට ප්‍රකට වුණේ අපි හිතන්නකො පටිච්චසමුපාද වශයෙන්. ඒ පටිච්චසමුපාද වශයෙන් විමසමින් යනකොට ඔහුට ඒ විමසීම මුල්ක වීමෙන් පංච උපාදානස්කන්ධ ධාතු ආයතන සියල්ලත් ඔහුට ප්‍රකට වෙනවා. ආයතන වශයෙන් මෙතන කියන්නේ ධාතු පංච උපාදාන පටිච්චසමුපාද සියල්ල ප්‍රකට වෙනවා. මේ එකින් එක ගලවපු දහමක් නෙමෙයි මේ. මේක අවබෝධ කරලා ඊළඟ එක අවබෝධ කරලා එහෙම නෙමෙයි. හැමදේම මේකනේ දැන් මේ ධර්ම කාරණා විස්තර කරනකොට අපිට ඒකනේ තේරෙන්නේ. දැන් විඥානයේ පැලවෙනවා නම් දැන් මෙතනද කියන්නේ විඥානේ පිහිටනවා වැඩෙනවා. විඥානේ පිහිටනවා වැඩෙනකොට නාම රූප සාක්කාන්ති නාම රූප බැස ගන්නවා. විඥානේ පිහිටන්නේ වැඩෙන්නේ නැත්තම් නාම රූපන්න බැස ගන්නෑ. ඒ විඥානේ කියන එක හටගන්න හේතුව මොකක්ද උනේ? නාම රූපනේ. විඥානේ ඇතිකල්ලි නාම රූපත්. දැන් ඒක තමයි මේ වෙන්නේ. මෙතනද කියන්නේ. විඥානේ පිහිටනවා වැඩෙනවා. විඥානේ පිහිටන වැඩෙනකොට නාම රූප බැස ගන්නවා. විඥාන පත්‍ය නාම රූප කියන එක තමයි මේ කිව්වේ. ඊට පස්සේ ඒ නිරෝධයේදී යන්නේ එතකොට නාම රූප නිරුද්ධ වුණා නම් ඒ විඥානය නිරුද්ධයි. එතකොට නාම රූප නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධයි. එතකොට විඥානය නිරුද්ධ වෙනකොට මේ නාම රූපය බැස ගන්නවා කියන එකක් වෙන්නේ නැහැ. එතකොට නාම රූපයන්ගෙන් යන්න ආයතනයක් හටගන්නේ ආයේ. නාම රූප පත්‍ය සලආයතන. එතකොට ආය ඇසක ආය කනක ආය නාසයක ආය දිවක ආය කයක හට ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට නාම රූප යම් තැනක බැසගත්තද එතන විඥානීය පැවැත්මක් නැහැ කියන්න බෑ. නාම රූප යම් තැනක බැසගත්තද ආයතන හයක ක්‍රියාවලියක් නැහැ කියන්න බෑ. විඥානයේ තියෙනවා කියන්නේ නාම රූප ආයතන කියන කතාව තියෙනවා. ආයතන තියෙනවා කියන්නේ විඥානයේ නාම රූප කියන කතාව තියෙනවා. දැන් ඔබට මේ කරුණ තේරෙනවා ඇති. ඒකයි මේක එකිනෙක සියල්ල සම්බන්ධයි කියන්නේ. එතකොට සාස්ෘණංශ දේශනා කරනවා විඥානයේ පිහිටන්න වැඩෙන්නේ නැත්නම් නාම රූප බැසගන්නේ. නාම රූප බැස ගැනීමක් නැත්නම් සංස්කාරයන්ගේ වර්ධනයක් නැහැ. දැන් සංස්කාරයන්ගේ වර්ධනයේනේ භාගතුනද විස්තර කරේ සංස්කාරය කියන වචනේට තේරුම සංකතං අபிසංකරಂತಿ භික්කවේ තස්මා සංඛාරාති උච්චති. කජ්ජනීය සූත්‍රයේ. සංකතේක වර්ධනය තමයි සංස්කාරය කියලා කියන්නේ. දැන් සංකතයක ලක්ෂණ කතා කරා. හට ගැනීමක්, නැතිවීමක්, පවතින දේ තුල වෙනස් වීමක් කියන එක හදන ගතියක්. හැදෙන ස්වභාවයක්, පුනර්භවයක්, හැදෙන ලක්ෂණයක්, හැදෙන ගතියක්. එතකොට හට ගැනීමක් තියෙන, නැතිවීමක් තියෙන, පවතින දේ තුල වෙනස් වීමක් කියන ওই සංකතයේ ලක්ෂණ තිබෙන සංකත දේවල් මොනවද? දන්නේ ඇස කන නාසය දිවකය. රූප වේදනා සංඥා සංකාර විඥානයි. සංස්කාරයක වර්ධනයක් වෙනවා කියලා මේ සූත්‍රයට අනුව විස්තර කරන්නේ මොකද? දැසක් කනන්නාසයක් දිවක් කයක් මනසක්. නැත්නම් රූපයක් වේදනා සංඥා සංකාර විඥානයක් හට ගන්නවා. ඒතර දැන් මෙතනදී නිරෝධයේදී විඥානයේ පිහිටන්නේ වැඩෙන්නේ නේ, නාම රූප බැසගන්නේ නේ, සංස්කාරයක වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නැවතන්න පුනර්භවයක් පිණිස ආයතනයක් නැත්නම් පංච උපාදානස්කන්ධ හටගන්නේ.
දැන් මේක ඉස්සරහට දේශනා කරනවා. එතකොට භාගවතුන් දේශනා සංස්කාරයක වර්ධනයක් වෙන්නේ නැත්නම් පින්වත් මහණනි ආයමත් පුනර්භවයක් ඇදලා ඉපදීමක් තියෙන්නේ නැහැ කියනවා. ඇයි උපත කියලා භාග්‍යතුන් වහන්සේ උපදීම කියන දැන් උපත දුක නම් වූ ආර්ය සත්‍යයට අයිති වෙන්නේ. එතනදී ඉපදීම කියන කරුණ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකක්ද? උපත කියලා ලැබෙන්නේ ආයතනනම් පටිලාභෝ කන්ධානම් පාතුභාව. ආයතන හයක ලැබීමක් ස්කන්ධයන්ගේ පහළවීමක්. ඒක වෙන්නේ කියනවා සංස්කාරයක වර්ධනයක් වෙන්නේ නැත්තම් පින්වත් මහණෙනි එතන තමයි ආයමත් පුනර්භවයක් හැදිලා ඉපදීමක් නැති තැන කියන්නේ. අන්න. එතකොට මෙතනදී විස්තර කරනවා ආයමත් පුනර්භවයක් හැදලා ඉපදීමක් නැත්තම් එතන තමයි පින්වත් මහණෙනි ඉපදීම ජරා මරණත් නැති ශෝක සහරහිත පීඩා රහිත ස්වභාවයෙන් යුතු දෙයක් කියලායි මම කියන්නේ කියන. ඔන්න ආහාරයන්ගේ නිරෝධය. එතකොට මේ ආශාවෙන් තණ්හාවෙන් තමයි යන්නේ මේක අරගෙන යන්නේ. ඒකයි දුක හටගන්න හේතුව කියලා ආර්ය සත්‍යයේදී තණ්හාව කියන එක දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදිහට භාගතුනස දැම්මේ. ඒ සමුදය කියන එක තමයි මෙතනදී විස්තර වෙන්නේ. ආශාව තිබුණොත් රාගය තිබුණොත් තණ්හාව තිබුණොත් කියන එක. ඒ තිබුණොත් අන්න විඥානය පිහිටනවා වැඩෙනවා. ආශාව තණ්හාව නැත්තම් ඒ කියන්නේ තණ්හාව කියන කරුණ අශේෂ විරාග නිරෝධෝ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. බලන්න ආර්ය සත්‍ය පැත්තට ගැලපෙන හැටිත්. එකින් එක හැම ධර්ම පරයයකටම ගැලපෙන හැටි බලන්නකෝ. ආයතන, පටිසමුපාද, පංච උපාදානස්කන්ධ, ධාතු, ස්කන්ධ, ආර්ය සත්‍ය බලන්න හැම එකටම ගැලපෙන හැටි මේ ධර්මය. ඒකයි මේ ධර්මය භාගතුන් වහන්සේ දේශනා කළේ මේ විභජනය කරනවා කියලා. දැන් සත්‍ය විභංග සූත්‍රයේ හිමේ දේශනා විභජේති. බෙදා වෙන් කරනවා කියන භාගතුන් වහන්සේ. පඤ්ඤපන, පට්ඨපන, විවරණ, විභජන. පනවනව පඤ්ඤපන පැනවීමක් කරනවා. පට්ඨපන මෙහිමයි කියලා අන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. මේ වෙන වැඩපිළිවෙල. එතකොට මේක තමයි ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කරගත්තේ. මේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ සම්මා සම්බුද්ධ ඥානය කියලා කියන්නේ. එතකොට ඒ ඥාණයෙන් අවබෝධ කරගත්තා වූ දේ තම ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ මේ වැඩපිළිවෙල වෙනවා කියලා. එතකොට ඒක ශ්‍රාවක විෂයක් නෙමෙයි. එතකොට මේ අවබෝධයේ ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ මෙහෙම අන්න සිහි කරන්න. විඥාණය ආහාරය කෙරෙහි ස්පර්ශ ආහාරය ගැන හෝ මනෝ සංචේතන ආහාරය ගැන හෝ ඊට පස්සේ විඥාන ආහාරය ගැන හෝ කබලින්කාර ආහාරය ගැන හෝ රාගී තිබුණොත් ආශාව තිබුණොත් තණ්හාව තිබුණොත් අන්න විඥාණය පිහිටනවා වැඩෙනවා. විඥානයේ පිහිටියොත් වැඩුණොත් නාම රූප බැස ගන්නවා. දැන් මේ පැනවීම තමයි භාගතුන් මේ දේශනා කරන්නේ. ක්‍රියා පිළිවෙලේ පටිපාටිය තමයි. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවෙන්න අපි කොච්චර ඇස් දෙක පියාගෙන භාවනා කරලා අපිට මේ ක්‍රියාවලිය තේරෙන්නේ නැහැ, අපිට වැටහෙන්නේ නැහැ. මේ තමයි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. ඒ අවබෝධ ඥානය කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් අවබෝධ කරගත්තා වූ දේ කියලා කියන්නේ. ඒ දේ තමයි මේ සිහි කරන්න ශ්‍රාවකයන්ට ගෝචර වෙන විෂය. ඒ ප්‍රමාණය මේ දේශනා කරන්නේ. නාම රූප බැස ගැනීමෙන් අන්න සංස්කාර වර්ධනය වෙනවා. සංස්කාර වර්ධනයෙන් පුනර්භවයක් ඇති වෙනවා. පුනර්භවයක් ඇති වෙනවා. ජාති ජරා මරණ ඇති වෙනවා. ඒතර ඒ ආහාරය කෙරෙහි යන රාගේ නැත්තම්, තණ්හාව නැත්තම්, ආසාව නැත්නම් විඥානයේ පිහිටන්නේ වැඩෙන්නේ නැහැ. විඥානයේ පිහිටන්නේ වැඩෙන්නේ නැති නිසා නාම රූප බැස ගන්නෑ. නාම රූප බැස ගන්න නිසා සංස්කාර වර්ධනය වෙන්නේ. සංස්කාර වර්ධනය වෙන නිසා ආයමත් පුනර්භවයක් නැහැ. ආයමත් පුනර්භවයක් නිසා කෙනෙක් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස සුසුමිලීම් නැහැ. සසරින් නිදහස්. ඒතර කබලින්කාර ආහාරය අවබෝධ කළොත් ඒ ශ්‍රාවකයන් වහන්සේ අනාගාමී. ස්පර්ශේ මනෝ සංචේතන විඥානය අරහත්වය. එතකොට බලන්න මේ ආහාර ගැන සිහි කරනවා කියන එක. දැන් එතකොට තේරෙනවනේ කායානුපස්සනාව ගැන කතා කළත් අසුභ භාවනාව ගැන විතරක් කතා කළත් මේ අසුභ භාවනාව ඔස්සේ මේ irdipaද වැඩෙන හැටි. ඒකයි මෙතන කෙලින්ම අසුභ භාවනාව irdipaදයන්ට සතිපට්ඨානය සම්බන්ධ වෙන තැන මේ මෙතන
යථා අධෝ තථා උද්ධං යථා උද්ධං තථා අධෝ. උඩුකය යටිකය යම්සේ උඩුකය ලෙසේ උඩුකය යම්සේ යටිකය ලෙසේ කියන කොටස. මේ ඉරිදිපාදයන් සතිපට්ඨානයේ සම්බන්ධ වෙන තැන. ඒතර ඒකෙන් කිසි ධර්මයක් වෙනස් නැහැ කියලා කාටවත් එකින් එකට සතිපට්ඨානය වෙනම අවබෝධ කරලා ඉරිදිපාදයෙන් වෙනම වඩලා ඊට පස්සේ සතර සම්‍යක්ප්‍රධාන වීර්යය වෙනම වඩලා බෝධිපාක්ෂික ධර්මයෙන් මේ තියෙන පිළිවෙලට එක එක ප්‍රමාණ එක කම්ප්ලීට් කරන් යන එකක් නෙමෙයි තියෙන්නේ. සියල්ල එකට වැඩෙනවා. ඒකටම මේක උදාහරණයි. බුදු දේශනාවෙම තියෙන එක. ත්‍රාණ ඒකයි. එතකොට මෙතනදී දැන් ඔය අපි හට ගැනීම නැතිවීම ගැන තමයි කතා කරන්නේ. ත්‍රාස්ව භාවනාව මුල් කරගනිමින්. ත්‍රාස්ව භාවනාව කායानुපස්සනාවට අයිති. ඒතර කායानुපස්සනාවේ ඔන්න කෙස්ලොම් නියදත් ඒ සමත පැත්ත. එතකොට නිරෝධයේදී මේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීව කවේ විදර්ශනාව. එතකොට මේ විදර්ශනාව කියලා කියන්නේ තව විදිහට කතා කරොත් ධම්මානුපස්සනාව. එතකොට ඒ සඳහා සිතක ධමණයට දැන් අර ඔබට මතක ඇති අතිලීන ඡන්දය ඊට පස්සේ මොකක්ද ඇතුළට හැකිලුණ ඡන්දයෙන් තොරව වීරියෙන් තොරව විමර්ශනයෙන් තොරව චිත්තයෙන් තොරව බාහිරට විසිරුණු ඡන්දයෙන් වීරියෙන් විමර්ශනයෙන් තොරව අපි කතා කළේ. එතකොට ඒ කොටස් වල තියෙන නීවරණයන්. ඒ නීවරණයන් හඳුනා ගැනීම කියන එක තියෙන්නේ. එතකොට නීවරණයන් කියන ධම්මානුපස්සනාවෙත් තියෙනවා. ඒ සිතක හඳුනා ගැනීම කියන කොටසක් තියෙන මොකද චිත්තානුපස්සන බලන්න මේ ඒ කරුණු හඳුනාගෙන චිත්තානුපස්සනට සම්බන්ධයි. සමාහිත අසමාහිත සරාගී විරාගී ඒකයි දැන් තේරෙන්නේ එකින් එක මේ හරි සම්බන්ධයක් තියෙනවා කියන එක. අන්න ඒකයි පින්වත්නි. එතකොට මෙහිදී දැන් ඔය අපි මූලිකව දැන් අපි ආහාර ගැන නෙමෙයිනේ කතා කරන්න තියෙන්නේ. දැන් මේ ආහාරයන්ගේ අවබෝධය ඒ විදර්ශනා මුල් කරගෙන සමත විදර්ශනාව කෙරෙහි තිබෙන බලවත් ඡන්දය නෙමෙයි කියන්නේ. ඒකයි ඡන්දය. ඉරිදිපාදයන්ගේ ඡන්දය කියලා කියන්නේ. එතකොට මේ සමත විදර්ශනා පස්තේ ඒකයි මේ කතා කරන්නේ. එතකොට සමත විදර්ශනා පැත්තට ඒ සමත විදර්ශනාවට අන්න බලවත් වීරිය. ඊට සමත විදර්ශනාවට අන්න උපයෝගී කරගත්තේ බලවත් අදිෂ්ඨානය, චිත්තය. මේ සමත විදර්ශනාවට අන්න උපයෝගී කරේ බලවත් විමර්ශනය, විමර්ශා ඉර්ධිපාදේ. එතකොට මේ විදිහට අසුභය පුරුදු කරමින් බලවත් ඡන්දයකින් අන්න අසුභ භාවනාව පුරුදු කරමින් ඇති කරගත්තා වූ සමාධිය. අන්න ඒක අපි කලින් ඉගෙන ගත්තේ ඒවා. වැඩසටහන. ඒකට කියනවන්න වචනයක් මොන සමාධියද? ඡන්ද සමාධිය කියලා. එතකොට මේ විදිහට අසුභ භාවනාව හරි භාවනාව මුල් කරගෙන සමත විදර්ශනාව මුල් කරගනිමින් වීරිය මුල් කරගනිමින් අන්න හිතේ සමාධියක් එකක බවක් ඇති කරගත්ත ඒකට අන්න අපි කලින් ඉගෙන ගත්ත මොන සමාධියද? විරිය සමාධිය කියලා කියන්නේ. ඉරිදිපාද පැත්තෙන් කතා කරනකොට. ඊට අදිෂ්ඨානයේ මුල් කරගනිමින් නම් චිත්තය කියන්නේ. ඒ ඇති කරගන්නෝ සමාධියට චිත්ත සමාධි කිව්ව මතක ඇති. ඒතකොට මේ සමත විදර්ශනාවට විමර්ශනය නම් විමසීම නම් බලවත් මුල්ුණේ. මේ තුලින් ඇතිවන්න දැන් මේ විමසීම පැත්තේ තමයි අපි මේ කඩ වෙන් කර ලොකුවට මේ කතා කරන්නේ. දැන් අසුභ භාවනා මුල් කරගන්නේ මේ සමතේ පැත්තේ තියෙන කොටස කෙස්ලොම් නියගත වෙනම විමසුප හැටි ආකාරය මතක ඇතිනේ. කෙස් ගැන ගත්තොත් කළු පාටියේද විමසනවා ඒකේ වර්ණය සටහන ගඳ සුවඳ ඒ දියල් වර්ණ සංඨාන ගන්ධි මතක ඇතිනේ මෙතනදී කතා කළා. ඒ විමසීම පැත්ත තමයි බලවත් වෙන්නේ. දැන් මෙතනදී විදර්ශනාවේදී ආහාර ගැන කතා කරමින් ඒ ආහාරයන්ගේ එකින් එක ආහාරයන්ගේ හට ගැනීම නැතිවීම ගැන වෙනම විමසනවා. ඒතර මේ වෙනම විමසීමක් කියන්නේ. දැන් මේ අපි කතා කරන මේ කොටස ඇත්තටම අපි ගත්තොත් එහෙනම් මෙතනට බලවත් ඡන්දේ නෙමෙයි 이르දිපාද පැත්තෙන් කතා කරොත් අපිට තියෙන්නේ. බලවත් වීරිය කියන එකත් නෙමෙයි. මේ අපි සාකච්ඡාවට බඳුනේ බලවත් විමසීම පැත්ත. ඒතර මේ විමසීම මුල් කර ගනිමින් මේ විමසීම මුල් කර ගනිමින් දැන් සමහර විට ඔබ මේදී විමසනවා. මේදී විමසන්න ඕන ඔබ මේ ධර්ම කාරණාව හරි ආසාවෙන් අහනවා කැමැත්තෙන්. අන්න එතකොට ඡන්දය. එතකොට සමහරට මේ ධර්ම කාරණාවන් ඔබ අහන්න සමහර ඔබ වීරියක් ගන්නවා වෙන්න පුළුවන්. එතකොට වීරිය පැත්තට තමයි යන්න අපි කතා කරේ.
සමහරට ඔබ මේ වෙනකොට මූණ සෝදන නිදිමතයි නම් සමහරට කෙනෙක් ඔබ සමහරට නිදිමතෙන් හිටගෙන අහනවා වෙන්න පුළුවන්. සක්මන් කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ කියන එක අහගන්න හොවන්න යම් වීරියක් උපයෝගී කරගන්නවා. එතකොට වීරිය මුල් වීමෙන් අන්න ඔබට වීරිය මුල් වීමෙන් මේ කරුණ තේරුම් යාමෙන් ඒ වීරිය සමාධිය ඇති වෙනවා. අතන ඡන්ද සමාධියක්. සමහරවිට ඔබ කෙනෙක් නෑ මේක මම කොහොම හරි අහනවා කියලා අදිෂ්ඨානයක් බලවත් අදිෂ්ඨානයක් මුල් කරගෙන මනාකොට අසනවා. ඒක චිත්ත සමාධියක්. මේ දේ තේරුම් ගන්න හිතේ යන සතුටක් ප්‍රීතියක්. අනේ ඇත්තනේ මේ ධර්ම කාල මේ විදිහට එකින් එකට ගැලපෙනවා කියලා සමහරවිට ඔබට චුට්ටක් තේරෙන වෙන්න පුළුවන්. බලවත් මහ අවබෝධයක් නෙමෙයි. එතකොට ඒ හේතුවෙන් හිතේ යම් එකක බවක් ඔබේ ඇති වෙනවා. එතකොට ඒක චිත්තය. සමහරවිට ඔබට කිසිවක් නැතුව ඔබ සමහරවිට විමර්ශනී මේ කියලා දෙනකොට ඔබ හිතනවා ඉන්නිරියව. හරි. එහෙම වෙනවා. විඥානයේ මේ විදිහට පිහිටනවා වැඩනවා මෙහෙම වෙනවා නාම රූප බැස ගන්න. මේ දැන් කියන එක ඔබට ඒ විදිහටම තේරෙනවා මනාකොට. ඊ විමසනවා. ඔව්නේ කී. ඒ විමසීම හේතුවෙන් අන්න ඔබට හිතේ යම් මේක ඇත්තනේ කියනකොට මේ පැහැදීමත් එක්ක හිතේ යම් ප්‍රභාස්වර බවක් බලවත් ප්‍රභාස්වර බවක් නෙමෙයි මේ කියන්නේ. යම් ප්‍රමුදිත බවක් ඇත්තනේ මේ ඇසූ කාරණා මේ ඇත්තනේ මේ ධර්මයේ මෙහෙම තියෙනවනේ කියලා අන්න ඔබට තේරුම් යනකොට ඔබ ආධ්‍යාත්මය තුලම යම් පැහැදීමක් එතකොට අන්න ඒ තමයි ඔබේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන්නේ. අපි කතා කළ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ හිතෙත් වෙනම. මීරිදිපාදයන් මුල් කරගනිමින්. එතකොට මේ විරිය ඉන්ද්‍රිය තමයි අන්න වැඩුණේ. දැන් ඔබ මනාකොට සිහියෙන් අහගෙන සති ඉන්ද්‍රිය තමයි වැඩෙන්නේ. එතකොට මේ කාරණා විමසමින් අදිෂ්ඨානයෙන් ඡන්දයෙන් යන නිසා අන්න සමාධියක් වැඩෙනවා. ඡන්ද සමාධිය හෝ චිත්ත සමාධිය හෝ වීර්ය සමාධිය හෝ විමර්ශන සමාධිය හෝ සමාධි ඉන්ද්‍රිය තමයි වැඩෙන්නේ. මේ දේවල් තේරුම් ගන්න මේ නාම රූප බැස ගන්නවා මෙහෙම වෙනවා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි විමර්ශනයේ මුල් වීමෙන් ප්‍රඥා ඉන්ද්‍රිය තමයි යන්න වැඩෙන්නේ. එතකොට බලන්න ඉන්ද්‍රිය ධර්මවලත් අන්න ඒකයි වැඩෙනවා කියලා කියන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒතකොට ඒව වෙනස් කරන්න නෙමෙයි. ඒතකොට මේ විදිහට ගුණයක් පුරුදු වෙමින් මේ විදිහට ධර්මයේ පුරුදු වෙමින් ඒ වැඩෙන සතිය අන්න ඒක තමයි සතිය පිහිටුවීම සතිය සම්මා සතිය වෙන්නේ. ඒ ඉන්ද්‍රිය තමයි යන්න ඉන්ද්‍රිය ධර්මයක් වෙන්නේ. නිකන් ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙන්නේ. නිකන් විරියට මේක විරිය ඉන්ද්‍රිය වෙන්නේ. නිකන් සිහියක් නෙමෙයි සති ඉන්ද්‍රිය වෙන්නේ. ඒ සඳහා දැන් ඔබ මේ සඳහා ගන්නා වූ වීරිය තමයි යන සතර සම්‍යක් ප්‍රධාන වීරිය වෙන්නේ. දැන් මේ ඉරිදිපාදයන්ගෙම තියෙනවනේ. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර. ප්‍රධාන සංඛාර කියන වචනේ තියෙන සතර සම්‍යක් ප්‍රධාන වීරියයි. මේ බෝධිපාක්ෂික ධර්මයන්ගේ තියෙන කරුණු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉරිදිපාද පංච ඉන්ද්‍රිය ඔය ඔක්කොම බලන්න. එතකොට ඒ ධර්මයන් පුරුදු කරගෙන සෝවාන් භූමියට ආර්ය භූමියට පැමිණීම අන්න එතකොට පංච බල. එතකොට මේ ශ්‍රද්ධාව බලයක් ඉන්ද්‍රියක් නෙමෙයි. සතිය බලයක්, වීරිය බලයක්, සමාධිය බලයක්. ඒ ප්‍රඥාව ආර්ය සත්‍ය දැනගැනීම ඥානෙ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන ඒ ප්‍රඥාවටයි අයිති අනිත්‍ය තේරුම් යාම. ඒ අවිද්‍යා මලකඩ රහිත වූ ධම්මස කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය අන්න ඒකට කියන්න පුළුවන් ප්‍රඥා බලය ඔහුගේ තියෙන. ඇත්තටම කිව්වොත්. ප්‍රඥා ඉන්ද්‍රිය මුල් වීමෙන් ගන්න ප්‍රඥා බලයක් ඒක. එතකොට ඒ සඳහා උපකාර වුණේ මේ ඡන්දය, චිත්තය, විරිය, විමර්ශනය. බලන්න ඉරිදිපාද වැඩෙන හැටි මේ ලොකුවට තව ධානය ඉහළට යන එකක් නෙමෙයි අපි මේ කියන්නේ. එතකොට මේ ධානයට යන ආකාරය ගැන අපිට ඉස්සරහට ලස්සනට අපි තව ඉදිරි වැඩසටහන් කීපයකදී ළඟදීම සාකච්ඡා කරනවා. ඒ ඔස්සේ හිතක් පුරුදු කරගන්න හැටි. එතකොට ඒ සඳහා බැහැර කළ යුතු ඒ සඳහා පුරුදු කළගත යුතු ආකාර තමයි මුලින් මේ කතා කරමින් යන්නේ. ඒ බැහැර කළ යුතු කාරණාවම බැහැර කරමින් පුරුදු කර යුතු කාරණාම් පුරුදු කර ගනිමින් යනකොට වෙන සිදුවීම් ටිකටම ඔන්න ඉස්සරහට කතා කරගෙන යන්නේ. එතකොට මෙහිදී ඔන්න ස්පර්ශය ආහාර විදිහට කිව්වේ සය ආකාරෝ ස්පර්ශය.
දැන් අපිට මේ සම්බන්ධයෙන් කතා වෙලා කරන් කතාවක් නෑ. ස්පර්ශය කියලා කිව්වේ ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවි ස්පර්ශය, කය ස්පර්ශය, මනස ස්පර්ශය. ඒතකොට ඇසේ ස්පර්ශය ගැන හරි, කනේ ස්පර්ශය ගැන හරි, නාසයේ ස්පර්ශය ගැන හෝ, දිවි ස්පර්ශය ගැන හෝ, කය ස්පර්ශය ගැන හෝ, මනස ස්පර්ශය ගැන හෝ රාගයේ තිබුණොත්, ආසාව තිබුණොත් විඥානයේ තන පිහිටනවා වැඩෙනවා. විඥානයේ පිහිටනවා වැඩෙනවා කියන්නේ නාම රූප බැස ගන්නවා. නාම රූප බැසගත්ත කියන සංස්කාර වර්ධනය වෙනවා. සංස්කාර වර්ධනය වෙනවා කියන්නේ පුනර්භවයක් ඇති වෙනවා. පුනර්භවය ඇති වුණා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්නොස් හට ගන්නවා. මේ ස්පර්ශ ආහාරය ගැන ආසාව නැත්තම්, තණ්හාව නැත්තම්, රාගය නැත්තම්, ඒ රාගය නැති වෙන්න, ආසාව නැති වෙන්න කරන්න තියෙන්නේ මොකක්වත් නෙමෙයි, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කිරීම. විදර්ශනාව. ඒ විදර්ශනාවෙන් තමයි යථා ස්වභාවය අවබෝධ කරවලා දෙන්නේ. සමතයෙන් කරේ ඔබට මතකද අපි ওই සම්බන්ධයෙන් කතා කළා. කමත්තම අනුභූති. නීවරණ ධර්ම යටපත් කරමින් චිත්ත ඒකාග්‍රතාවයක් ලබා දීම සමතය. විදර්ශනාවෙන් යථා ස්වභාවය අවබෝධ කිරීම. ඒකයි සමත විදර්ශන දෙකම උපකාර වෙන්නේ. එතකොට ওই විදිහට ස්පර්ශ ආහාරය ගැන අන්න විදිහ තිබුණ නැත්තම් අන්න විඥානයේ පිහිටන්නේ වැඩින්නේ නැහැ. නාම රූප වැස ගන්නෑ. සංස්කාර වර්ධනය වෙන්නේ, පුනර්භවයක් ඇති වෙන්නේ උපතක් නැහැ. මනෝ සංචේතනාව. මනෝ සංචේතන ආහාරය කියන්නේ අපි මනසින් ගන්න අරමුණු තියෙනවා. ඇසෙන් ගත්ත දේ හෝ, කනෙන් ගත්ත දේ හෝ, නාසයෙන් ගත්ත දේ හෝ, දිවෙන් ගත්ත දේ හෝ, කයෙන් ගත්ත දේ හෝ, මනසින්ම ගත්ත දෙයක් හෝ අපිට නැවත නැවත ඒ දේ මේ මොහොතේ නැති වුණත් නැවත නැවත හිත අතීතයේදී වර්තමානයේක තිබෙන දෙයක් වුණත්, අනාගතයේ දෙයක් වුණත්, අනාගතයේ පතපතා වර්තමානයේ තුල අතීතයේ නිරුද්ධ වේගදී ගිය හිත එතකොට ඒ දේවල් අන්න කරවන්නේ මනෝ සංචේතන ආහාරය. ඒ දේ නැවත ඇති කරවලා දෙන්නේ. අතීතේ මට මෙහෙම බැරුණා, ඒ නිසා ඒක හදාගෙන වර්තමානයේ මම මෙහෙම කරනවා. කුසල් අකුසල් දෙපැත්තටම. පින්පව් දෙපැත්තට. මොකද මනෝ සංචේතනාව කියන එක පින්පව් කතාවක් නෙහෙනේ. කුසල අකුසල් කතාව දෙපැත්තට මේ විදිහට වැඩ කරනවා. මේ පැවැත්මක් ගැන කතා කරන්නකොට ස්පර්ශයත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ රූපයේ ඇසී ස්පර්ශය තුලින් හඳුනා ගත්තත්, ඊට පස්සේ කෙලෙස් සහගත දෙයක් ඇසී ස්පර්ශයෙන් හඳුනා ගත්තත් දෙකේම වෙන ස්පර්ශයක්. ස්පර්ශයෙන් එතකොට මේ දෙකේම කොහොම වුණත් විඥානයේ පිහිටන වැඩි කරුණු වෙනවා. ඒකට ආසාව තිබුණොත්, රාගය තිබුණොත්, තණ්හාව තිබුණොත්. ඒකයි වෙනස්කම. මනෝ සංචේතන ආහාරය කියවේ ඒකයි. නැවත නැවත අපිට හදලා දෙන්න පුළුවන්. විඥානය. ඇසයි රූපේ එකතු වීම, කනයි ශබ්දේ එකතු වීම, දිවයි රසය එකතු වීම, කයයි පහස විඥාන හසය ආකාර විඥානයි. එතකොට අන්න ඒකයි. ඒතරේ විඥානය ගැන ආසාව තණ්හාව තිබුණොත් එතනත් බලන්නකො මේ ධර්ම හරි ලස්සන මේ ධර්ම කාරණා. ඒ වෙලාවේ විඥානය පිහිටනවා වැඩෙනවා. නාම රූප බැස ගන්නවා. සංස්කාර වර්ධනය වෙනවා. එතන මේ විමසිය යුතු පැත්තක් මේ කතා කරන්නේ. ඔබට විමසනවා නම් විමසන්න ආස කෙනෙකුට ලස්සනට විමසන්න උපකාර වෙන කරුණු කිහිපයක් මේ තියෙන්නේ. දැන් අපි ඔබට මතක ඇති නේද මෙහෙම එකක් කිව්වා. ඉගෙන ගත්තා වූ ධර්ම කාරණාවන් ඔහු විමසන්න පටන් ගන්නවා කියලා. අයි පචලායන සූත්‍රයේ නිදිමත එනකොට නිදිමත දුරු කරගන්න ඔහු එක්ක සජ්ජායනා කරනවා, එක්ක නැත්තම් ධර්ම කාරණා විමසනවා කියලා කියන්නේ. දැන් මෙන්න මේ සේදි දහමේ මෙහිමනේ වෙන්නේ කියලා විමසනවා. දැන් බුද්ධානුස්සතියේ වඩා ඉන්න කෙනෙකුට නිදිමතයි. එතකොට එයා ඒක නතර කරලා ඒ සඳහා යම් වීර්යයක් ගන්නවා, නැවත නැවත නිදිමත එනවා නම් ප්‍රහාණය වුණොත් වීර්ය කරනකොට අන්න නැවත බුද්ධානුස්සතිය කරගෙන යනවා. එහෙමත් අමාරු නම් දැන් මේ විමසන පැත්තක් එයා S2 අරගෙන උනත් මේක හිතන්න පුළුවන්. බලන ධර්ම කාරණා විමසනවා කියන්නේ ඒකයි. ඒත් මේ හැම කරුණක්ම ත්‍රිකුට්නිකට සම්බන්ධයි. ඒතර දැන් අද අපි මේ කතා කළේ. එතකොට කතා කරලා අවසන් කරන්නේ මේ යථාධෝ තථා උද්ධං යථා උද්ධං තථාධෝ. උඩුකය යම්සේද
යටිකය ලෙස යටිකය යම්සේද උඩුකය ලෙසයි කියන කරුණේ ඒ පච්චාපුරේ සංඥාවේ දෙවෙනි කරුණ. ප්‍රමේ විස්තර කරන්න අපි මූලික කරගත්තේ දැන් මේ කරුණ තියෙන්නේ පච්චාපුරේ සංඥාව තියෙන විභංග සූත්‍රයේ සංයුත්ත නිකායේ පස්වෙනි පොත් අංශයේ දෙවෙනි කොටස ඉදිරිපාද විභංගේ. ඒතර ඒ විස්තර වෙනවා එතන ඒ බලවත් ඒ තව වැඩි දියුණු කරලා විස්තර කරන්නේ සතිපට්ඨාන සූත්‍රය මුල් කරගත්තා. අත්තිරාග සූත්‍රය මුල් කරගත්තා. ඒතර විමසන ආකාරය. ඉතින් මේ විමසීම ධර්මාබෝධයක් කරා යන කෙනෙකුට තියෙනවා. මේ විමසීමට තමයි කියන්නේ ධර්මඥානෙ තියෙන්න ඕනේ කිව්වේ මේකයි. ඒ ධර්මඥානයක් නැතුව බෑ කියන්නේ යන්නේ ඒකයි. ඒකයි ඒ සීක බලයන්ගේ ශ්‍රද්ධා, සීල, සෘත කිව්වේ ඒකයි. ශ්‍රද්ධාව කියන එක විතරක් නෙමෙයි සීක බලයක් වෙන්නේ. එක සීක බලයක් නෙමෙයි පහක් තියෙනවා. එතකොට මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තමයි ශ්‍රද්ධා බලය. සීක බලවල තියෙන ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය අන්න ඒ කරුණ. එතකොට ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ප්‍රඥා මේ සෘතය තමයි විමසීමට උපකාර වන්නේ. එතකොට ශ්‍රුතේ කියන කරුණ ඉර්ධිපාදයෙන් වැඩිම පෙනී එතකොට උපකාර වෙනවා. එතකොට ඔන්න අපි කතා කළේ මේ පච්චාපුරේ සංඥාවේ දෙවෙනි කරුණ සම්පූර්ණයෙන්ම කතා කරලා අපි අවසන් කළා. එතකොට අසෝ භාවනාව තමයි මෙතන විස්තර වුණේ. මේ සමති විදර්ශනා සම්පූර්ණයෙන්ම ඒ සමුදේ වයසිතමින් අන්න කල්ප නූනි විමසන හැටි තමයි සාකච්ඡා කළේ. එතකොට මීළඟට තියෙන්නේ යථා දිවා තථා රත්තින් යථා රත්තින් තථා දිවා. දහවල යම්සේද රැයත් එසේය. රාත්‍රී යම්සේද දහවල එසේය කියන කරුණ අපි කලින්නුත් සාකච්ඡා කරා සුළුවෙන්. මේ දැන් සාමාන්‍යයෙන් අපි ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමින් ඊළඟට ඒ මුල් කරගනිමින් හරි ලස්සන කරුණක් තියෙනවා. ඉති විවටේන චේතස අපරියෝනද්දේන සප්පහයන් චිත්තං භාවේති. එතකොට ඒ සිත ප්‍රභාස්වර වෙන ආකාරයෙන් පුරුදු පුහුණු කරනවා කියන්නේ. එතකොට එතනදී විස්තර වෙන්නේ එක සංඥාවක් ගැන. ඒ සංඥාවට කියනවා ආලෝක සංඥාව කියලා. දිවා සංඥා, ආලෝක සංඥා කියලා. ඔබ ධර්මයේ ඒ සංඥාවන් ගැන අහලා ඇති. අන්න ඒ ගැන තමයි ඊළඟට විස්තර කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉර්ධිපාදයන් දියුණු කරගනිමින් උතුම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඉර්ධිපාද භාවනා සදහම් දේශනාව සඳහා අද දායකත්වයේ දරන්නේ පිළියන්දල සුවාර පොළ පදිංචි දහවන විවාහ සංවස්තරයේ යෙදුන පින්වත් ජීවන් ජයසුන්දර සහ ධනුෂා ජයසුන්දර යන පින්වත් දෙපළගේ දායකත්වයෙන් ඒ දහවන විවාහ සංවස්තරයේ නිමිත්තෙන් මේ පින්වත් දෙපළට සෙත් ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තු වෙනුත් උතුම් ධර්ම අවබෝධය පිණිසත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් මේ පින උපකාර වෙත්වා කියන අදහසින් රැස් කරගත් සීල පින් කැමැති සීල දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දේව රජුන්, දතරාෂ්ට විරූපාක්ෂ වෛශ්‍රමණ යන සතරවරම් දේවමාර දරුවන්, ආලෝක සෙම්පතිතුමන්, සීවක සෙම්පතිතුමන්, සීල සෙම්පති දෙවරුන් ප්‍රධාන කොට ඇති සියලු දිව්‍ය මණ්ඩලය මේ පින් අනුමෝදන් වෙත්වා. මේ වගේ මේ පින් බිමට අධිග්‍රහිත සිටින්නා වූ සියලු දෙවියෝ, සුමන සමන් දෙවිනුදුන්, උපුල්වන් දෙවිනුදුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම් ගොත්වාසී ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණයේ ආරක්ෂාව උපකාර ඔබ අප සියලු දෙනාටම දායකත්වයේ දරන්නා වූ ජීවන් ජයසුන්දර මහතා, ධනුෂා ජයසුන්දර යන ඒ පින්වත් දෙපළටත්, ජෙනුලි සිහෙලි යන ඒ දරුවන් දෙදෙනාටත්, ඒ පවුලේ හැම දෙනාට, දෙමාපියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත් සියලු ආරක්ෂාව රැකවරණයේ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් දෙපළ නමින් ඒ දෙපාර්ශ්වයේම නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන්ට, ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගය පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් ජෙනුලි සහ සිහෙලි
යන දීනිවරුන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දීනිවරුන්ටත් ඒ වගේම සුජීවත් වන දෙපාර්ශ්වයේම දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ දරුවන්ට තේ දෙමාපියන්ටත් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ රැස් කරන්නා වූ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම දැනට ඒ මනුලෝ උපත ලැබීමට බලාපොරොත්තු වී සිටින මෙලොව එළිය දැකීමට සිටින ඒ පින්වත් සිඟිති දරුවාට කුසී සිටින මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ චූටි දරුවාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. කිසි බාධා කරදරයකින් තොරව මනුලෝ උපත ලැබමින් සුවසේ සිඟිති දරුවාට පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ සැබෑ ශ්‍රාවක දරුවෙක් බවට පත් වෙන්න ඒ පින්වත් දරුවාටද වාසනාව සැලසේවා. දායකත්ව දරූ ධාවන විවාහ සංවස්තරයේ සමරන පිළියන්දර සුවාර පොළ පදිංචි පින්වත් ජීවන් ජයසුන්දර මහතා ධනුසා ජයසුන්දර යන පින්වත් දෙපළටත් මේ පින් අනුමෝදන් වේ. ඒ දෙපළත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ඒ පින්වත් දෙපළ කරන කියන සීල කටයුතු රැකී ආරක්ෂා කටයුතු ආදී ඇතන් හැමදේම සාර්ථක වේවා. ජීවිතයට සුවසේ පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඒ පින්වත් හැම දිනාටත් වාසනාව සැලසේවා. අප ගුරු දේවතුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද මේ පින් අනුමෝදන්ව ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. උතුම් ධර්මාභෝධී පිණිස මේ පින හේතුපකාර වෙත්වා. සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව උතුම් ධර්මාභෝධය සිදු කරගන්න මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමාපිය ගුරුවර නෑද හිතමිතුරු සෑම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන සිව්පසෙන් උපකාර කරන හැම දිනාටත් මේ පින් අනුමෝදන් වේ. ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පෙතුම් රැකී ආරක්ෂා වෙලෙනදාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් එහෙම දේමත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. මේ රැස් කරන්නා වූ සියලු පින් ඔබ අප හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරියර පීඩාවන්ගෙන් තොරව සුවසී පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඒකාන්තයෙන්ම මේ පින හේතුපකාර වෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.